අපි අද ඔන්ලයින් ක්ලාස් එකේදී කතා කරන්න යන්නේ 2022 නැත්නම් උසස් පෙළ විෂය නිර්දේශයේ ගිණුම්කරණයට අදාළව 12 වෙනියට අදාළ පළවෙනි මාතෘකාව තියෙනවා. ගිණුම්කරණය සහ ඒ අවශ්‍යතාවය පිළිබඳව. ගිණුම්කරණය සහ ඒ අවශ්‍යතාවය පිළිබඳව කතා කරන්නේ. මෙතනදී ඔයාලට කතා කරන්න වෙනවා ශේෂ්ත්‍ර කීපයක් පිළිබඳව. මම මේ ටික කියන්නේ ඔයාලගේ විෂය නිර්දේශය දක්වලා තියෙන පරිදි. right? එතනදී පළවෙනිම ශේෂ්ත්‍රය නම් පළවෙනිම උපමාතෘකාව තමයි නිර්වචනය. right? ගිණුම්කරණය. එතකොට ගිණුම්කරණය සහ ඒ අවශ්‍යතාවය කියන පාඩමේ අනුමාතෘකාව දෙනවා. මෙන්න මේ අනුමාතෘකාව ටික. ඒක පළවෙනි තමයි ගිණුම්කරණය නිර්වචනය කිරීම. ඊළඟට ගිණුම්කරණයේ අරමුණ ඊළඟට ඇල්මක් දක්වන පාර්ශවයන් සහ ඇල්මක් දක්වන්නට හේතුව. ඊළඟට ගිණුම්කරණයේ ප්‍රභේද. ඊළඟට ගිණුම්කරණ පරිසරය. ඔන්න ඔය ටික ඔයාගේ වටහා දෙලා තියෙන ස්ලයිඩ් එකේ පළවෙනි ස්ලයිඩ් එකේ තියෙනවා අන්තර්ගතය කියලා. අපි මොනවද කතා කරන්න ඕනේ කියලා. අපි මුලින්ම තේරෙන්නේ. ඒ කියන්නේ මේ පාඩමේ තියෙන වැදගත්කම මම චුට්ටක් පැහැදිලි කරන්න. ඔයා හිතන්න ඔයා දැන් කරන්න යන්නේ ගිණුම්කරණය කියන විෂය. එතකොට ගිණුම්කරණය කියන විෂය කරන්න යද්දී මට ওই ප්‍රශ්නේ ආවේ මුලින්ම ආර්ථික විද්‍යාව. right? ඒ කියන්නේ මම ආර්ථික විද්‍යාව කරන්න යද්දී මම ආර්ථික විද්‍යාවට ගියා පළවෙනි දවස් 4 කියන්නේ පළවෙනි මාසෙම ක්ලාස් ගියා. පළවෙනි මාසේ ක්ලාස් එක ඊළඟට ආර්ථික විද්‍යාව හැඳින්වීම නැහැ. ආර්ථික විද්‍යාව හැඳින්වීමෙන්දී කියනවා මේක වෙළඳපොළ මෙහෙමයි සලකා බලන්න වෙළඳපොළ කියන්නේ. ඉතින් ආර්ථිකයක් කියන්නේ මේකයි. මොන ලොකු කාරණා ටිකක් කියනවා. මම ක්ලාස්සේ පොඩි එතකොට මට දැන් පළවෙනි මාසෙම යද්දී මට ආර්ථික විද්‍යාව තේරෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාව කියන්නේ මොකද මෙතන මහා දෙයක් කරන්න යන්නේ මේක ලොකක් පුරා දෙයක් දෙනවා. හරි මේක කරන්න මට දැන් තේරෙන්නේ. right බයි මම කරන්නේ කොහොමද ඊටසේ අනිත් ළමයි දැනන දැන් මොකක් හරි දෙයක් පිටි කියනවා නේද? දෙවෙනි මාසෙත් යන්නේ. එහෙම මාස එකමාරක් දෙකක් විතර යද්දී සමහර වෙලාවට වෙළඳපොළ ආර්ථික ගණන් යන මතක් කරගන්නවා. අන්න ඒ මට්ටමේදී ආර්ථික විද්‍යාව මට පොඩ්ඩක් තේරෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් ඔයාලට විෂය පිළිබඳව ඒ කියන්නේ අදහසක් ගන්න. ඒකට ආසාවක් ගන්න. ඔය විෂය කියන්නේ මොකක්ද? ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කියන්න ඕනේ. ඒ කියන්නේ ඒක හොඳටම දැනගෙන ඉන්න. අනේ ඒ නිසා තමයි මේ ගිණුම්කරණය කියන නිර්වචනය කියන එක හොඳට අවබෝධ කරගන්න. right? ඒකේ මාත්‍රාවකදී අපි ඔයාලට මේ හරියට ඔයාලට අවබෝධ කරගත්තොත් ඔයාලට සමස්ත සිලබස් එක ඔයාගේ සමස්ත විෂය නිර්දේශයම මේක ඇතුලේ කියන්න පුළුවන්. ඔයාලට කියන්න පුළුවන් අපිට ඉස්සරහට කරන්න තියෙන නියමයක් කියලා. right? ඒ නිසා මේක හොඳ අවබෝධයක් අපි ගන්න. හරි. ගිණුම්කරණය මොකක්ද කියලා පැහැදිලි කරන්න මම ගන්න සරල උදාහරණයක් තමයි. ඔයා හිතන්න ඔයා පන්ති යන ළමයෙක් ඔයා පන්ති යන විදිහට ඔයා හිතන්න ඔයා ටවුන් එකට පන්ති යනවා. ඔයා විදිහට පන්තියදී ඔයාගේ සල්ලි වඩන අම්මා රුපියල් 500ක් වඩ දෙනවා කියන්නේ. ඔයාට අම්මා දෙනවා රුපියල් 500ක්. ඔයාට අම්මා රුපියල් 500ක්. ඊට පස්සේ ඔයා පන්ති යරලා ගෙදර ආවම පස්සේ ඊළඟ දවසේ පන්ති යනවා. ඊළඟ දවසේ ඉස්කෝලේ යනවා. ඒකට ආයෙත් මාසයක් යනවා. නැත්නම් මේක දවස් දෙකක් ඔයාලා දෙන්නවා. ඊට පස්සේ අනිත් දවස් සල්ලි නෙමෙයි. ඒක සල්ලි ඉල්ලද්දී අම්මා එනවා අර ඉතුරු නැද්ද? right අර ඉතුරු නැද්ද කියලා. එතකොට ඔයා කියනවා පොඩි සබ්දයකට දාන සමානකට සබ්දයක් දාලා කියනවා ඒකට වෙච්ච දේවල් ටික කියනවා. right එතනදී ඔයා කියනවා වෙන්නේ ඔයාට කියනවා අන්තිම වල බස් ගාස්තුව ගියා. බස් ගාස්තුව ගියා. රුපියල් 200. ඒ 200 බස් ගාස්තුවක් වඩන්නේ. ඊළඟට ඔයා ෆෝන් කාඩ් එකක් දෙනවා. ඔයා ෆෝන් කාඩ් දෙන්නා. ඒක වෙනවා රුපියල් 50. ඒක තව ඔයා මොනවාරි කරනවා. කඩචෝරු මොනවාරි කරනවා. ඒකට දෙනවා රුපියල් 50. මේ විදිහට ගියන් පස්සේ ඔයාට පන්ති යන්න එදාගේ නීතිය රුපියල් 300ක වියදමක් තියෙනවා. මුළු වියදම රුපියල් 300. ඔයාලා ඉතිරි
රුපියල් 200ක් තව ඉතුරු වෙලා තියෙනවා. right. ඔන්න ඕක ඔයාලට අනුවා මේ ඉන්නේ ඔයා. ඊළඟට ඔයාගේ අම්මට ඔය සිද්ධිය ඔයා කියනවා. අම්මට ඔය සිද්ධිය කියනවා. ඔන්න ඔතන දෙනවා ගිණුම්කරණය කියන එක අපිට නිර්වචනය කරගන්න මාරුම ක්‍රමයක්. right. මේ ළමයි right. ඔයාලට ඔයලා බලන කට්ටිය උඩ අම්මා ඔයලා බලන්න. සමහරකට ඕන තාත්තත් අහන්න ඕන. right. ඔයාගේ තාත්තත් අහන්න ඕන. තාත්තත් අහනවා සල්ලි වලට මොකද වෙන්නේ කියලා. right. ඒක වගේ මස් ගාස් වෙච්චර සමහරකට ෆෝන් කාඩ් එකක් දැම්මෙත් නැහැ. ඒක වෙන මොනවා හරි දෙයකට බෙදන්න කරලා ෆෝන් කාඩ් එකට වඩන්න එහෙම කියනවා. right. අනේ විදියට ඔයා කියනවා පොදු ආඩද කියන්නේ ඔයාගෙන ඔයලා බලන කට්ටිය. right. මේ කට්ටියනේ මෙන්න කෙනා. එයා අම්මට කියනවා අම්මේ මට රුපියල් 300ක් වියදම් වෙලා දෙන්න මේ. right. අලලා රුපියල් 200ක් තියෙනවා. ඒවා පැහැදිලි සාරාංශය අම්මට තාත්තට අයියා කටට සල්ලි දෙන්න කෙනාට දෙනවා. right. ඒ යාළුවෝ තමයි මොකෝවගේ සල්ලි වල මොකද ඒ ඉමාන. අන්න ඒ විදිහට වාගෙන ඔයලා බලන කට්ටියන්ට ඔයා මේ විදිහට තුරුතුරු දෙනවා. ඒකදී නමෝඩම කියන්නේ නැහැ මම මේ උගත් සීලන් මේවට මොකද කියන්නේ වා මේව තෝරන අම්මටත් දෙනවා තාත්තා සමාජ වලට අඩු වෙන්න පුළුවන් තමයි අම්මා පොල්ලා දෙන්න කොට හංගනවා මේව දෙනවා තියෙනවා right අන්න ඕකට විමුක්කරණය කියන එකේ දිනවල දාලා ඔක්කොම ඔය ක්‍රියාවලිය තියෙනවා මම දැන් බලන්න විමුක්කරණය කියන්නේ මොකක්ද කියලා වාහිදන්න ව්‍යාපාරය व्यापारक right व्यापारक वाला आकर व्यापारक थे वो व्यापार है මේ ඔයාට වගේ කරන්නේ මෙතන ඔයා මෙතන ව්‍යාපාරය right ව්‍යාපාරේ ඔයාගෙන හොයලා බලනවා කියන්නේ මේ ව්‍යාපාරයේ වෙන දේවල් ව්‍යාපාරයේ වෙනවද දවදුනා සිද්ධි වෙනවා අය පාන්න විකුණනවා පාන්න මිලදී ගන්නවා නිසුම් වලට එළවෙනවා ඊළඟට වාහන ගන්නවා ඊට කලමනාකරුවෝ ගන්නවා වෙනට සේවකයෝ ගන්නවා ඔන්න ඔය ගොඩක් දේවල් කරනවා අන්න ඔය දේවල් කරනවා ඔය දේවල් ගැන හොයන්න සෙට් එකක් තියෙනවා right කොහොමද වාහන ව්‍යාපාරය කරනවා නම් ඔය ව්‍යාපාරේ මොකද වෙන්නේ කියලා හොයනවා ඔයාගේ අයිතිකරුවෝ ඊළඟට එහෙම නැගලා කියනවා ආයෝජකයෝ ඊළඟට ඔයාගේ ව්‍යාපාරය මොකද උනේ කියලා හොයලා බලන්න. ඔයාගේ ව්‍යාපාරේ පටන් ගන්න ණය දීපු කට්ටිය කවුද? බැංකු ණය සපයා කරනවා. ඊළඟට ඔයාගේ ව්‍යාපාරේ මොකද වෙන්නේ කියලා හොයලා බලන්න. කවුද? රජය. ඒ රජය බලන්න. රජය බලන්න ඔයාලා බදු ගෙවනවා. right ඔයා බදු ගෙවනවා. environment එක පරිසරයට මොනවා හරි දේවල් දෙනවා. ඊටසේ ඔයාලට දෙන්න ඕන බදු සහන මොනවාද? රජේ හොයලා බලන්න. right බදු සහන දෙනවා මොනවාද? මට ධනයක් දෙනවා රජේ හොයලා බලන්න. අන්න ඒකට තමයි රජය හොයන්නේ. ඊළඟට තව right අයිතිකරුවෝ ඉන්නවා, අය සපයපු කට්ටිය ඉන්නවා ඊටසේ රජයේ ඉන්නවා පළමනාකරු සේවකයෝ අනේ අන්න මේ විදිහට ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන මේකට අපි කියනවා ව්‍යාපාරයේ ඇල්මක් දක්වන පාර්ශ්ව. ඔයාගෙන ඔයලා බලපු කට්ටිය නම් මහාත්තා යාළුවා වගේ ව්‍යාපාරයේ ඔයාට ඇල්මක් දක්වන පාර්ශ්වය. right ඒ විදිහට ව්‍යාපාරවලට තියෙනවා ඇල්මක් දක්වන පාර්ශ්වය. අන්න ඇල්මක් දක්වන පාර්ශ්වයට අපි ව්‍යාපාරයක් විදිහට තොරතුරු දෙනවා. තොරතුරු දෙනවා. අනේ තොරතුරු දෙන එකයි තොරතුරු දෙන්න විධිමත් විදිහට සකස් කරපු දේ තමයි විමුක්කරණය කියන්නේ. ඉස්සරහට කතා කරගෙන විමුක්කරණයේ නිර්වචනය කොහොමද කරන්නේ? දලා දහසක් තියෙනවා අපිට. විමුක්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වපු පාර්ශ්වයට ඇල්මක් දක්වන පාර්ශ්වයට මොනවද? එයාලට තොරතුරු ලබා වාගේ ව්‍යාපාරේ මොකක්ද උනේ කියලා. ඒ විදිහට තොරතුරු ලබා දෙන මාධ්‍යයක් තොරතුරු ලබා දෙන එක
platform එකක් තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. right. අපි බලමු කොහොමද syllabus එක අපිට මේක නිර්වචනය කරලා දීලා තියෙන්නේ කියලා. right. ඊළඟ slide එකේ ඔයාලට තියෙනවා කොටස් දෙකකට බෙදලා ඇමරිකානු ගිණුම්කරණ සංගමය කොහොමද මේ ගිණුම්කරණය කියන එක නිර්වචනය කරලා තියෙන්නේ. right. එයාලා මෙන්න මෙහෙම කියලා තියෙනවා. තොරතුරු ප්‍රයෝජනයට ගන්නා පාර්ශ්වවලට දැන් වල තියෙනවා තොරතුරු ප්‍රයෝජනයට ගන්න මෙන්න මේ වගේ පාර්ශ්වය අයිතිකරුවන් ණය සපයන්නන් රජය ඒ වගේ තමයි තොරතුරු ප්‍රයෝජනයට ගන්න පාර්ශ්වය. අන්නේ පාර්ශ්වයන්ට විනිශ්චය කිරීමට තීරණ ගැනීමට හැකිවන අයුරින් හැකිවන විදිහට ආර්ථික තොරතුරු හඳුනා ගැනීම මැනීම හා සංනිවේදනය කිරීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය. කෙටියෙන් කියන්නේ ඒ විදිහට තොරතුරු අවශ්‍ය වන පාර්ශ්වයන්ට ඒ තොරතුරු භාවිත අපි දෙන තොරතුරු භාවිත කරලා මොකක් හරි තීරණයක් ගන්න අර තොරතුරු ටික අර සිද්ධ වෙච්ච ගනුදෙනු සහ සිද්ධීන් ටික හඳුනා ගැනීම මැනීම සහ සංනිවේදනය කිරීම ගිණුම්කරණය කරනවා කියලා ඇමරිකානු ගිණුම්කරණ සංගමය කියනවා. ඊළඟට ඇමරිකානු පොදු සහතිකල ගණකාධිකරණ ආයතනය මොකක්ද කියන්නේ? එයාලා කියනවා ව්‍යාපාරයකට යටත් පිරිසෙන් අර්ධ වශයෙන්වත් මූල්‍ය ස්වරූපයක් ගන්නා ගනුදෙනු සිද්ධීන් සුවිශේෂී ආකාරයට මුදල් මාධ්‍ය උපයෝගී කරගෙන සටහන් කිරීමේ වර්ග කිරීමේ සාරාංශ කිරීමේ සහ ක්‍රියාවලියේ ප්‍රතිඵල විවරණය කිරීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය. ඕක වාදම ගිණුම්කරණ නිර්වචනය කිරීමේ පාඩම මෙහෙදී ඉන්නේ. හැබැයි වා සමානට දන්නේ නැත්නම් මේකේ තියෙන මේ කියන්නේ මේක වාට කටපාඩම් කරගන්න බැරුව ඒ වගේ ප්‍රශ්න වලට ළමයි මුලින් මුහුණ දෙනවා. right බයි වා දන්නවා මේකද මේ කටපාඩම් කරන්න දෙන්නේ. වාට මේ කියපු කතා නැතුව ඔය ටික තියෙනවා. right ගන්න ව්‍යාපාරයකට යට පිළිසෙන් අර්ධ වශයෙන්ම මූල්‍ය ස්වරූපයක් ගන්නවා. අනේ ඒක මොකක්ද කියලා යට පිළිසෙන් අර්ධ වශයෙන්ම මූල්‍ය ස්වරූපයක් ගන්නවා නේද? ඒ කියන්නේ මෙහෙම. ඔයා හිතන්න ඉන්නවා ඔයාගේ පුතාගේ උදාහරණයක් ඔයා පන්ති ගියන් පස්සේ ඔයා පන්ති යනකොට ගෙදරින් බහලා පන්ති යනවා. පන්ති ගියන් පස්සේ ඔයා කරන්න මෙහෙම විතරද? ඔයා බස් එකට ගියද 100ක් දෙනවා. හරි. ඔයා බස් එකේ ඒස ෆෝන් කාඩ් එකක් ගන්නවා කමියුනිකේෂන් එකට. හරි. ඒකත් පුරා කරනවා. එතස කඩල වැඩ එකක් ගන්නවා. රයිට් ඒකත් පුරා කරනවා. රයිට්. හැබැයි ඔයා කරන්නේ ඔය ටික විතරද? ඔයා තව දේවල් කරනවා. ඔයා මොනවද කරන්නේ? ඔයා සමහර විට යාළුවෙකුට උදව් කරනවා නේද? රයිට් යාළුවෙකුට උදව් කරාගෙන ඊළඟට වාසනාවෙන්දව ගැලනමේ පස්සෙන් යාවිට පුළුවන්. අන්නේ ඒ වගේ එක එක සිද්ධි නවා කරනවා. අන්නේ සිද්ධි ඔක්කොම යම්මන කියනවා. දැන් ඔයා අම්මනේ කියන්නේ ඔයාට මුලින් මයින්ඩ් පුළුවන් දේවල් ටික විතරයි. රයිට් මේ 500 මොකද උනේ කියලා විතර ගන්නවා. අන්නේ ඒ විදිහට යටත් පිරිසෙන් අර්ධ වශයෙන්ම මූල්‍ය ස්වරූපයක් කරනවා. කියන්නේ ඔයාගේ ව්‍යාපාරය ඇති වෙන දඬුවම සිද්ධි වලින් කොහොමද පොඩ්ඩක් හරවාට මුදලින්ම ඉන්න පුළුවන්. අර්ධ වශයෙන්ම මුදලින්ම ඉන්න පුළුවන් නේද? රයිට්. ඒ කියන්නේ මේකේ මුදලින්ම ඉන්න පුළුවන් නේද? සමහර ඒවා දේවල් දැන් ප්‍රමාණම ඉතින් ඔයාගේ ඔෆිස් එකට එනවා පොත් දක්ෂ කලවණක්. ඒක අපිට කියන්නේ මෙයා මුදලින්ම ඉන්න බෑ. හැබැයි අපි ඉයුම් කරන වාර්තා කරන්නේ අනේ විදිහට යටත් පිළිසින් අපිට මුදලින් කියන්න පුළුවන් ටික. රයිට්. අනේකට තමයි කියන්නේ යටත් පිළිසින් අර්ධ වශයෙන්ම මූල්‍ය ස්වරූපයක් ගන්නවා. ඒවටම තමයි කියන්නේ ආර්ථික තොරතුරු කියලා. ආර්ථික තොරතුරු කියලා. ගන්න ගණන්දුන සිද්ධි සුවිශේෂී ආකාරයකට නිදිමත් විදිහට මුදල් මාධ්‍ය උපයෝගී කරනවා. ඒක රුපියල් ගන්න පුළුවන් නැත්නම් ඇමරිකන් ඩොලර් ගන්න පුළුවන්. එහෙම නැත්නම් යෙන් වෙන්න පුළුවන්. අනිත් විදිහට මොකක් හරි මුදල් මාධ්‍යයක් උපයෝගී කරගෙන සටහන් කිරීමේ
වර්ග කිරීමේ සාරාංශ කිරීමේ සහ ක්‍රියාවලියේ ප්‍රතිඵල ඒ ටික අපි සටහන් කරනවා මේ සිදුවන ගණනා සිද්ධි අපේ විද්‍යාව ඊට පස්සේ වර්ග කරනවා වර්ග කරනවා මේවා විකුණු මේවා වියදම් මේවා වක්කම් මේවා ආදාය කියලා වර්ග කරනවා වර්ග කරනවා ඊට පස්සේ සාරාංශ කරනවා right සාරාංශ කරනවා ඒ සාරාංශ කරනකොට විකුණු ඔක්කොම මෙච්චරයි අපිට තියෙන වක්කම් ටික ඔක්කොම මෙච්චරයි right ඒක සාරාංශ කරනවා අසහ අනේ සාරාංශ කරනවා පස්සේ right ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵල විවරණය කරනවා විවරණය කරනවා අපිට කියන්න පුළුවන් අපිට ව්‍යාපාරයේ 2020 වර්ෂයේදී ප්‍රොෆිට් ලාභය උපයලා තියෙනවා මෙච්චර මේ ලාභය ගිය වර්ෂ ලාභයට වඩා මෙච්චර ඉහළ ගිහින් තියෙනවා අන්න විවරණය කරනවා අස අපි ව්‍යාපාරයේ මේ සැරේ විකුණු මෙච්චරයි ගිය සැරේ විකුණු මෙච්චරයි අපි විකුණු අඩු වෙලා තියෙනවා අන්න විවරණය කරනවා එතකොට කොහොමද කලමනා කරන ලස්සන තීරණයක් ගන්න අපි විකුණු අපි කොට අඩු වෙලා තියෙනවා එහෙනම් අපි මොනවා හරි කරනවා ඒ අනේකට මොකක් හරි එක්ක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන්න පුළුවන් ඒ විදිහට මොකක් හරි දෙයක් කරන්න පුළුවන් අනේ විදිහට තීරණ ගන්න පුළුවන් අනේ විදිහට කොහොමයි තීරණ ගන්න පුළුවන් විදිහට මේ ඇල්මක් දක්වන පාර්ශ්වයට තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කිනුම් කරන්නේ කියලා සාරව කියනවා right අනේක ඔයාලගේ ඊළඟ ස්ලයිඩ් එකේ පොදුවේ පිළිගත් නිර්වචනයට දීලා තියෙනවා right බලන්න උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකකයට අදාළ ආර්ථික තොරතුරු කියන්නේ මුදලින්ම ඉන්න පුළුවන් කියලා සපයීමේ සමස්ත ක්‍රියාවලිය තමයි අපි ගිණුම් කරන්නේ කියලා කියන්නේ. එහෙනම් ගිණුම් කරන්නේ කියන්නේ මොකක්ද කියලා මම දැන් හොඳටම දැන් ඔයාලට පැහැදිලි. right. හරි. අපි ඊළඟට බලමු පුතේ මොකද්ද මේ ගිණුම් කරන්නේ අරමුණ. අපිට ඊළඟට කතා කරන්න තියෙන උපමාතුකාව තමයි ගිණුම් කරන්නේ අරමුණ කියන්නේ. ගිණුම් කරන්නේ අරමුණේ ගිණුම් කරන නිර්වචන ඇතුළේම කියනවා ගිණුම් කරන්නේ අරමුණ තමයි ඔයාලා ඊළඟ ස්ලයිඩ් එකේ මම පැහැදිලිව දානවා ගිණුම් කරන්නේ අරමුණ right ඒක බලන්න ඒ වගේ කියනවා ගිණුම් කරන ඒකකය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට right ගිණුම් කරන ඒකකය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට විසඳනා කරලා තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීම ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ වේ. නම් ගිණුම් කරන්නේ අරමුණ මොකක්ද? අපි කෙටියෙන් කියමු. අපෙන් තොරතුරු ගන්න බලන ඉන්න පාර්ශ්වය. උනන්දුවක් දක්වන පාර්ශ්වය. අපි යාළුවට කියනවා ඇල්මැති පාර්ශ්වය. අන්නේ ඇල්මැති පාර්ශ්වයට තීරණ ගන්න අවශ්‍ය වන ආර්ථික තොරතුරු අර්ධ වශයෙන්ම මූල්‍ය ස්වරූපයක් ගන්නයි මුදලින් මයින්ඩ් පුළුවන් තොරතුරු අනේ ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීම යන්නේ ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ කියන්නේ. ඔයගේ A level exam එකේ ගිණුම් කරන්නේ පේපර් එකේ ඉරි ගමන පොඩසර තමයි මේ right පහත සඳහන් ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය තෝරන්න නැත්නම් පහත ප්‍රකාශ වලින් ගිණුම් කරන්නේ අරමුණ පැහැදිලි වන්න වඩා හොඳින් පැහැදිලි වන්නේ කොහොමද? අන්න ඒකේ ඔන්නෝයි තොරතුරු ඔය වචන ටික තියෙනවා මම කියනවා. ගිණුම් කරන ඒකකයක් සම්බන්ධයෙන් right සම්බන්ධයෙන් ඇල්මක් දක්වන පාර්ශවයන්ට right ඇල්මක් දක්වන උනන්දුවක් දක්වන පාර්ශවයන්ට මොකක්ද තීරණයක් ගන්න ආර්ථික තොරතුරු මුදලින් මයින්ඩ් මොකක්ද right ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීමේ ක්‍රියාවලිය ගිණුම් කරන්නේ කියලා තියෙනවා නම් ඒ අදහස එක තියෙනවා නම් ඒක තමයි නිරදී විතර වෙන්නේ right බලමු මේ යටින් තව තියෙනවා ගිණුම් කරන ඒකකය පුද්ගලයෙක් රජයක් ව්‍යාපාර සංවිධානයක්
ව්‍යාපාරයක් හෝ වෙනත් ඕනෑම කටයුත්තක් පිය හැකියි. කියන්නේ ගිණුම් කරන ඒකකයේ කියන එක ඒක තනි පුද්ගලයෙක් වෙනවා. ඒ කියන්නේ මම තමයි ගිණුම් කරන එකේ. රයිට්? මම කරන දේවල්. රයිට්? මගේ ආදායම් ටික මගේ වේතන ටික මට බලන්න පුළුවන්. එතකොට මගේ ගිණුම් කරන්නේ ගන්නේ මොනවද ගිණුම් කරන්නේ? ඒ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. වෙනම ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එතකොට ඒකේ වෙන නෝන්දුනවා සිද්ධිය. ඒකේ අල්මක් දක්වන පාර්ශවයන්ට වෙනවා. රයිට්? අනේ විදිහට ගිණුම් කරන ඒකකයේ කියන එක වෙනස් වෙන්න පුළුවන්. ඒක රජය වෙන්න පුළුවන්. ඒක ව්‍යාපාර සංවිධානයක් වෙන්න පුළුවන්. ඒක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අනේ විදිහට වෙන්න පුළුවන්. ඊළඟට මෙහිදී ආර්ථික තොරතුරු ලෙස හඳුනාගන්නේ මූල්‍යමය තොරතුරුයි. හරියට මම කිව්වා. මුදලින් මයින් වෙනවා වගේ. තමයි අපි ආර්ථික තොරතුරු කියලා ගන්න. රයිට්. ඊළඟට අරමුණ කියන එක නෙවෙයි. ඒක අරමුණ කියන එක පැහැදිලිව. මම ඒක අමුතුවෙන් කියන්නේ නැහැ. ඊළඟට අපි ගණනා කරනවා ඇල්මක් දක්වන පාර්ශවයන් සහ ඔවුන් ගනු ලබන තීරණ කියන එක දෙකම එකට කතා කරනවා. රයිට්? ඉතින් අපි ඊළඟ අනුමාත්‍රකාව කියන්නේ ඇල්මක් දක්වන පාර්ශවය සහ ඊළඟ තමයි ඇල්මක් දැක්වීමට හේතු. රයිට්. පළවෙනි වගේ සයින්ටිෆික් කරන්න ලීසි. රයිට්. අයිතිකරු නැත්නම් අයිතිකරුවන් නැත්නම් අපි වචනයක් මොකක්ද? ආයෝජකයන්. රයිට්. ආයෝජකයන් කියන්නේ කවුද? ආයෝජකයන් කියන්නේ ව්‍යාපාරය පටන් ගත්තු කට්ටිය. ප්‍රාරම්භක නැත්නම් ප්‍රාග්ධනයේ දුපු කට්ටිය. අපි යාළුවා කියනවා ආයෝජකයෝ කියලා. රයිට්. එයාලා අල්මක් දක්වන පාර්ශවය කියන්නේ ඉගෙන බලන්න ඇයි එයාලා ව්‍යාපාරිකයේ අල්මක් දක්වනවා. රයිට්. ඒක මත අපිට තීරණය කරන්න පුළුවන් මේ වගේ කට්ටියන්ට මොනවද තොරතුරු දුන්නේ. රයිට්. මේ කට්ටිය අල්මක් දක්වන්න හේතු මොනවද සංකේතවත් කියලා තියෙනවා. ආයෝජනයට සරිලන සතුටුදායක ප්‍රතිලාභයක් ලබා තිබේද? එකක්. ඊළඟට තවදුරටත් ආයෝජනය කළ යුතුද? එහෙනම් ඇල්මක් දක්වන පාර්ශවයක් විදිහට ආයෝජකයන්ට නැත්නම් අයිතිකරුවන් ව්‍යාපාරයේ ඇල්මක් දක්වන්නට හේතුව තමයි රයිට් ආයෝජනය කරපු ගානට සරල ප්‍රතිලාභයක් තියෙනවා. උදාහරණයක් විදිහට වහිනන් එයා රුපියල් ලක්ෂයක් ආයෝජනය කරලා දෙනවා කියන පාර. ඒකට ඒ ලක්ෂයකට එයාට මාසයක් ගියන් පස්සේ රුපියල් 10000ක් හම්බ වෙනවා. 10%. එහෙම නැත්නම් එයා බලනවා මේක දාන්න නැතුව මම මේක බැංකුවේ දාපුවම මට කීයක් හම්බ වෙනවා. දැන් ඇයි මම මේක දාන්නේ? අන්න ඒ වගේ දෙයක් එයාට දිනයක් ගන්න ඒකට. එයා තොරතුරු ඉල්ලනවා. රයිට් එයා ඉල්ලනවා ඔයාලා ව්‍යාපාරේ කොහොමද විකුණුම් ටික? විකුණුම් හොඳයි. එහෙනම් තමයි ව්‍යාපාරේ විකුණුම් ටික හොඳයි. විකුණුම් දිනෙන් දින වැඩි වෙනවා. විකුණුම් වැඩි වෙනවා කියන්නේ ලාභය වැඩි වෙනවා. රයිට්. අනේ නම් යා මේ තොරතුරු ටික අපි ඉල්ලගෙන බලනවා. මට පුළුවන් අපි ඉස්සරහ කතා කරනවා. ඒ කියන්නේ ආයෝජනයේ ප්‍රතිලාභ අනුපාතය. මම ආයෝජනය කරේ ලක්ෂයක් නම් මට ලැබෙන තියෙන ප්‍රතිලාභ කොච්චරද? අපි ඉස්සරහ කතා කරනවා. ආයෝජනයේ ප්‍රතිලාභ අනුපාතය. ඒ තමයි ගිණුම් කරන්නේ ප්‍රතිඵල මොකද කරන්නේ? විවරණය කරනවා. රයිට්. ඉස්සරහ මාන රසවත් පාඩම් සෙට් එකක් නෙවෙයි තියෙන ඉස්සරහ. කියන්නේ ඔය විදිහට ගිණුම් කරන අනුපාත ඊට පස්සේ කල්පනා කරනකොට දෙන තොරතුරු කොස්ට් එක කීයද බාණ්ඩයක පිරිවැය කීයද මේ බාණ්ඩේ විකුණන්න ඕනේ අපි කීයද රයිට් මේ බාණ්ඩේ අපි ලාභ කොච්චරක් තියාගන්න ඕනද අන්න ඒ වගේ ලස්සන මාතෘකාවක් පගලවන්න ගන්නවා ඊළඟට අපි ගියක් ගන්නවා අපි වාහනයක් ගන්නවා ඊළඟට අපි ව්‍යාපාරයකට යන්ත්‍රයක් ගන්නවා අපි ගන්න ඕනද නැද්ද මේ ගන්න එක අපිට වාසිද නැද්ද අන්න ඒ වගේ දේවල් රසවත් පාඩම් ටිකක් මේ ඉස්සරහට අහන්න රයිට් ඒක කියන්නේ එලිවෙන ජාමෙන් තමයි හොඳ සේසන් කියලා ඒ වගේ මේ දැන් නෙවෙයි මේ ඉස්සරහට මාර්ගය රසවත් ඒකයි ගිණුම් කරන විදිහට මාර්ගයම ආසන්න රයිට් කියන්නේ මම කියන්නේ කොමස් වාණිජ්‍ය විෂය තුනක් තියෙනනේ විෂය හතරක්
තියෙනවා. ඒක ඇතුලේ ප්‍රධාන වශයෙන් තියෙන ආර්ථික විද්‍යාවයි ගිණුම්කරණයයි ව්‍යාපාරඥයයි ඔය ටිකේ මම ඔය විෂයන් වලට මාරම ආසයි. මම කියන ආර්ථික විද්‍යාවට තමයි ගොඩක් ආසයි. එන ආර්ථික විද්‍යාව ඉස්සර ඉලවල කරන්නේ ආර්ථික විද්‍යාව accounts ව්‍යාපාර. ඔය දුරට ඔය තුනේම තියෙන මා රසවත් ඒවා. අපි ඒක හරියට අවබෝධයෙන් ගන්නවා. හරි ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්නවා. ඊළඟට ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්නවා. ඊළඟට ව්‍යාපාරඥය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්නවා. ඔය තුනේම තියෙන මා රසවත් ඒවා. රයිට්. ඔය තුන අපි හරියට ඉගෙන ගත්තොත් රයිට්. ඔයාලට ව්‍යාපාරයක් කරනවා කියන එක නැති. රයිට්. ඒ නිසා මේක හරියට දැනගෙන ඉන්න. මේ අවුරුද්දේ ඔයාලට තියෙන්නේ ඉගෙන ගන්න. රයිට්. ඒ නිසා වෙන මොකුත් දැනගන්න එපා. මම කියන්නේ මේකටම අවධානය දීගෙන ඉස්සරහට කතා කරමු කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. රයිට්. මේකටම අවධානය දීගෙන මේකම ඉඳගෙන මේ අවුරුද්දේක මේ වෙනුවෙන් කැප කරන්න. ඔයාලට අනිවාර්යෙන් මේකෙදි ප්‍රතිඵලයක් තියෙනවා. ඒ කැප කරන කාලයට මම මේ වෙනුවෙන් කැප කරන්නේ පැයක් නම් පැය පහක් නම් පැයක් නම් ඒ කැප කරන කාලය වැඩි අනිවාර්යෙන් ඔයාලට අවුරුදු දෙකකට පස්සේ ඔයාලට ලැබෙන ප්‍රතිලාභය වැඩි වෙනවා. ඒක ෂුවර්. අනේ නිසා ඔයාලට අනිවාර්යෙන් කියන්නේ බයක් සැකක් නැතුව මේකට ඔය කාලය යොදවන්න. රයිට්. කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. රයිට්. හරි. ඊළඟට කියනවා දෙවනි ඇල්මක් දක්වන පාර්ශ්වය තමයි කළමනාකරණය. කළමනාකරණය ව්‍යාපාරයේ සැලසුම් කටයුතු කරන ව්‍යාපාරයේ නියමයි ගන්න ඕනේ. එයාලා කියනවා සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද? එයාලා හදපු සැලසුම් ටික හොඳට දුවනවා. අනාගත වර්ධනය සඳහා ගත යුතු තීරණ සැලසුම් මොනවද? එයාලා හිතන්නේ එයාලා තීරණය කළා ව්‍යාපාරයේ ලාභය නැත්නම් ව්‍යාපාරයේ මොකද භාණ්ඩයක විකුණු මිල එයාලා මොකක්ද භාණ්ඩයක් හදන්න යන පිරිවැයේ 10% ලාභය කියලා සලකලා ඒ දෙක එකතු කරලා විකුණු මිල තීරණය කරනවා. ඒ කියන්නේ පිරිවැය රුපියල් 50ක් ගියා. හරි. ඊට පස්සේ විකුණු මිල තීරණය කරනවා රුපියල් 55ක් විදියට. එතකොට 110ක් කරගන්න. 110ක් කරගෙන ලාභය එකතු කරලා 55ක් තියෙනවා. මේ විදිහට. අනේ මේ විදිහට විකුණු මිල තීරණය කරාම ඒක හොඳයි ඉස්සරහ. එයාලා ඒක තීරණේ හරි වැඩ කරනවා. පාන්න විකිනවා. මිල පිළිබඳ තරකරුවන් අවුලක් නැද්ද? අනිව බලන්න. එයාලා ඒ දුරු දෙවිලා. ඊළඟට සේවක එයාලා කියනවා රැකියාවේ සුරක්ෂිත බවක් තිබේද? ආයතනයේ යන විදිහත් එක්ක රැකියාව දිගටම තියෙන්නේ. අවුලක් නැහැ. මේක නීති විරෝධී නෙවෙයි. ඊළඟට මේක දියුණුවක් තියනවා ව්‍යාපාරයට. රැකියාවේ සුරක්ෂිතභාවය. වැඩි වැඩි කිරීමට ව්‍යාපාරයේ හැකියාවක් තියෙනවා. ඒ ව්‍යාපාරයේ ලාභ ලබනවා නම් වැඩි ගන්න පුළුවන්. මෙහා නියම පුළුවන්. කියලා සේවක බලනවා. ඊළඟට රාජ්‍ය ආයතනයේ මෙලෙස විදිහට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනියමිත පරිදි බදු ගෙවනවාද? ඊළඟට අවශ්‍ය වාර්තා අදාළ ආයතන වලට සපයනවාද? ඒ වගේ දේවල් ගැන යාලා හොයලා ඊළඟට ගනුදෙනු කරනවා. ගනුදෙනු කරනකොට මොකද කරන්නේ? වගකීම් සහතික ඉටු කිරීමට ව්‍යාපාරයට හොඳ පැවැත්මක් තිබේද? කියන්නේ ගනුදෙනු කරනවා බලනවා ඒ උදාහරණයක් දෙන්න අපේ පාරිභෝගිකයෝ අපි භාණ්ඩයක් ගත්තාම යාළුවා බලනවා මේ භාණ්ඩේ දිගටම මෙහාට ගන්නවා. මේ භාණ්ඩේ ගුණත්වය මොකද? අන්න ඒවා හොයලා බලන්න තියෙනවා. ඒ විදිහට ගනුදෙනු කරලා ඒවා ගන්න බලන්න. ඊළඟට ණය හිමියෝ සහ ණය සපයන ආයතන සපය ඇති ණය ආපසු ලබා ගන්න පුළුවන්ද? තවදුරටත් ණය සැපීම සිදු කරගෙන සුදුසුද? ඔය වගේ දේවල් හොයා බලන්න තමයි කියන්නේ ඇල්මක් දක්වන්නේ. රයිට්. ඒකට අපිට ඔය හේතු වලින් අපිට අඳුර ගන්න පුළුවන් මෙයාට අපි ලබා දෙන්න ඕන තොරතුරු මේකට තියෙනවා. රයිට්. ඒ තමයි ඇල්මගේ පාර්ශ්වයන් සහ ඇල්මක් දැක්වීමට හේතු. ඊළඟට බලමු ගිණුම්කරණයේ ප්‍රභේද. ඊළඟ අනුමාන සුභාවයි මේක දැන් ඉවරයි. ගිණුම්කරණයේ ප්‍රභේද ගිණුම්කරණයේ ප්‍රභේද ගත්තම මේක කතා කරන්නේ අපි තොරතුරු ප්‍රයෝජනයකට ගන්න පාර්ශ්වය. ඒක
කොටස් දෙකකට අපි බෙදනවා. ඒකට අපි කියනවා මූල්‍ය විමුක්තිය කියලා. මේ කලාකරුවෝ දෙකම අපි A level syllabus එකේ වඩිස්සම කරනවා. ඊළඟට කලමනාකරණ විමුක්තිය කියලා. right මූල්‍ය විමුක්තිය සහ කලමනාකරණ විමුක්තිය. හරි. එතනදී ඔයාලට බලන්න මූල්‍ය විමුක්තිය කියන්නේ මොකක්ද? සහ කලමනාකරණ විමුක්තිය කියන්නේ මොකක්ද? මූල්‍ය විමුක්තිය කියලා කියන්නේ ඔය සයිට් එක ඊළඟ සයිට් එක. right දැන් අපි විමුක්තිය කියන එක මොකක්ද කියලා දැනගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ චුට්ටු දාලා ඈඩ් කරනවා ස්ටාර්ට් කරනවා. එහෙම ගිණුම් කරන ඒකකයක අතීත ගණදෙනු හා සිද්ධීන් වලට අදාළ තොරතුරු ආර්ථිකමය තීරණ ගැනීමට සුදුසු වන ආකාරයට සකස් කර බාහිර පාර්ශවයන් වෙත ඉදිරිපත් කිරීමයි මූල්‍ය විමුක්තිය කියන්නේ. බාහිර පාර්ශවයන් කියන්නේ ඔයාලා දන්නවා ණය සපයන අය. right ණය සපයන අය බාහිර පාර්ශවය. ඊළඟට අපිට මාන්න හා සේවා සපයන අය බාහිර පාර්ශවයක්. අනේ විදිහට බාහිර පාර්ශවයන් right ඊපස්සේ ගනුදෙනු කරුවන් බාහිර පාර්ශවයක්. ඒ වගේ බාහිර පාර්ශවයන්ට තීරණයක් ගන්න පුළුවන් විදිහට ව්‍යාපාරයේ සිද්ධ වෙන ගනුදෙනු හා සිද්ධි පිළිබඳව ආර්ථික තොරතුරු ඉදිරිපත් කරලා කියනවා මූල්‍ය විමුක්තිය කියලා. බාහිර පාර්ශවවල right ඊළඟට කලමනාකරණ විමුක්තිය කියන්නේ කලමනාකරණ විමුක්තිය කියන්නේ දැන් අර ඉස්සෙල්ලා උදාහරණ වගේ දැන් මම කිව්වා ක්ලාස් ගියන් පස්සේ ඔයාට වෙච්ච සිද්ධි ටික හැම එකම ඔයා උදාහරණයක් වලට අම්මට කියනවා අම්මා යාළුවාම සාදරයට මුදුනේ. එතකොට ඔයා කියන්නේ මම ෆෝන් කාඩ් එක මෙච්චරක් ගියා මට බස් ගාස්ත මෙච්චරක් ගියා කාගෙන් කියලා උගල් දෝෂයක් කොට දෙනවා. එච්චරයි. ඔය අම්මට කියනවා අම්මේ මට ෆෝන් කාඩ් එක මෙච්චරක් ගියා. අම්මේ මට බස් එකේ යන්න මෙච්චරක් ගියා. ඊට පස්සේ අම්මේ මට කඩල පැකට්ටයක් ගන්න මෙච්චරක් ගියා. ඒ විදිහට අම්මට පැහැදිලිව කියනවා. ඒක මම තමයි අම්මා තීරණය කරන්නේ. ඔයාට ඊළඟට සල්ලි දෙනවද? ඊට පස්සේ මේ අම්මා කියනවා iPhone කාඩ් ගන්න දෙන්නත් බලන්න. අන්න ඒ වගේ ඔයාට පොඩි නීතියක් ගන්නවා. අන්න ඒ විදිහට දැන් මේකෙත් තියෙන්නේ right. ඔයාලා කලමනාකරණ කියන්නේ ආයතනයක සියලුම කලමනාකරණ මට්ටම් වලට අවශ්‍ය වන පරිදි සැලසුම් කිරීම, පාලනය කිරීම, තීරණ ගැනීම, වගකීම් ඉටු කිරීමට හැකිවනසේ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපයීමේ තමයි කලමනාකරණ විමුක්තිය කියලා. ඒක මොකක්ද? ඔය අම්මට කියනවා මට මේක විස්තරාත්මකව වෙන විදිහට බාහිර පාර්ශවයන් වලින් තොරතුරු අභ්‍යන්තරයට දෙන්න. මේක ඔයාලා තමයි තීරණ ගන්න. ඒක තමයි සැලසුම් කරන්නේ. එහෙනම් යාළුවා පිරිනැම මෙච්චරක් ගියා. නිෂ්පාදනය කරන පිරිනැම මෙච්චරක් ගියා. ඔයාට ගනුදෙනු කරන විදිහට ඔයාට කඩේකට ගියාම මාට කියන්නේ නැහැ. ඔයා හිතන්න ඔයා ගන්න යනවා මොකක් හරි බෑනර් ගන්න යනවානේ. බෑනර් ගන්න ගියම පස්සේ ඔයාට කියන්නේ මේක හදන්න මෙච්චරක් ගියා. අපි මේකෙන් තියාගෙන රුපියල් 10යි. ඒක සමහරවිට මේක රුපියල් එහෙම කියන්නේ ඔයාලා මේක රුපියල් 100 රුපියල් 100යි. හැබැයි මේ සමහරවිට මේක හදන්න 25ක් අත්තක් නැතුව. right අනේ ඒව දන්නේ අලබන්න. ඒව දන්නේ අනේ විදිහට. ඊළඟට කලමනාකරණ දෙනවා අපිට ඉන්නවා දක්ෂ කලමනාකරණ අපිට දක්ෂ කෙනෙක්. සේල්ස්මන් කෙනෙක් ඉන්නවා. අපිට දක්ෂ විකුණුම් කරුවෙක් ඉන්නවා. ඊළඟට අපිට මොන දක්ෂ සපයන කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ අර ගනුදෙනු කරන පොඩ්ඩක් අපිට සෙට් වෙන්නේ. අනේ ඒවත් කලමනාකරණ ටික. ඊට පස්සේ මේ තීරණ පොඩ්ඩක් අවුල්. අනේ විදිහට. ඊට පස්සේ මේ සේවකයන් පොඩ්ඩක් හරියන්නේ නැහැ. එයාට පරක් කළා වැඩ දෙන්නේ එහෙම නැහැ. අන්න ඒ විදිහට අර මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු කලමනාකරණ කරනවා. ඒක අභ්‍යන්තර පාර්ශවය. ඒක පොදුට කලමනාකරණ කරනවා. ඊට පස්සේ
ව්‍යාපාරයේ ආයෝජනය කරන තියෙන අයිතිකරුවන්ට අනිත් විදිහට අභ්‍යන්තර පාර්ශ්වය මූල්‍ය සහ මූල්‍ය නොනතුරු දෙනවා නේද අපි කියනවා කළමනාකරණ යොමුකරන මෙතනදී අපි ආර්ථික තුරු එහෙම නැත්නම් අර්ධ වශයෙන්ම මුදල්මය වශයෙන්ම නෙවෙයි එහෙම නැත්නම් මූල්‍ය තුරු තමයි මෙතනදී මූල්‍ය යොමුකරන සහාය right මේවා දෙන්නේ නම් මේක බාහිර පාර්ශ්වය මේවා දෙන්නේ නම් මේවා දෙන්නේ අභ්‍යන්තර පාර්ශ්වයට නම් ගිණුම්කරණයේ භාවිතා කරන පාර්ශ්වම ගිණුම්කරන තොරතුරු ප්‍රයෝජන වෙන පාර්ශ්වම ගිණුම්කරණයේ ප්‍රවේද කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය. ඒක නිර්වචන දෙක පැහැදිලිව ඔයාලා ස්ලයිඩ් එකේ දීලා තියෙනවා. මම කියලා දුන්නු කාරණාත් එක්ක නැවත කියවන්න. මොකක්ද මේකෙන් කියන්නේ කියලා. right. ඊළඟට ගිණුම්කරණ ප්‍රවේදය ඇතුලේ ඔයාලා මේ විෂය නිර්දේශය තුළ තියෙනවා දීලා මේකේ කොහොමද ක්‍රියාවලිය වෙන්නේ. එතකොට කෙටියෙන් බලන්න ඔබ ඉස්සරහට යද්දී මාට හොඳට තේරෙනවා. ඒක තියෙනකොට ඔයාලගේ සයිට් එකේ තියෙනවා මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය. දැන් පැහැදිලි මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකක්ද? මූල්‍ය ගිණුම්කරණය කියන්නේ ආර්ථික තොරතුරු. කියන්නේ මුදලින් මයින්ඩ් පුළුවන් තොරතුරු. අන්න ඒවා බාහිර පාර්ශ්වයට ලබා දීමේ ක්‍රියාවලිය. උන්ට තීරණ ගන්න පුළුවන් විදිහ. මේක තියෙනවා ගිණුම්කරණ ක්‍රියාවලිය. දැන් මුල් ක්‍රියාවලියක් කියනවා. ක්‍රියාවලියක් කියලා කියන්නේ මොකක් හරි යෙදවීමක් යම්කිසි ක්‍රියාවලියකට ලක් කරනවා. ඒක නිමවුම් වල පරිවර්තනය කරනවා. ඒකට කියනවා ක්‍රියාවලිය කියලා. එහෙනම් ගිණුම්කරණය කියන්නේ ක්‍රියාවලිය. ඒ කියන්නේ ක්‍රියාවලිය වල අනිවාර්යයෙන් කියනවා. යෙදවීම් තියෙනවා මොකක් හරි ක්‍රියාවලියක් තියෙනවා ඊට පස්සේ නිමවුම් වල පරිවර්තනය කරනවා. අන්නේ ක්‍රියාවලිය කියනවා ගිණුම්කරණ ක්‍රියාවලිය. එහෙනම් බලන්න මූල්‍ය ගිණුම්කරණය කොහොමද මේකේ තියෙන ක්‍රියාවලිය කොහොමද කියන්නේ? ඒක තියෙනවා. යෙදවීම් විදිහට ගන්නවා අතීත ගනුදෙනු හා සිද්ධි. කියන්නේ අතීතයේ කියන්නේ අපි දැන් 2020 වර්ෂයට නම් ගිණුම් වාර්තා පිළිල කරන්නේ 2020 දෙසැම්බර් නම් ගන්නේ දෙසැම්බර් දක්වා 2020 අවුරුද්දේ අතීත සිද්ධ වෙච්ච ගනුදෙනු හා සිද්ධි ටික විකුණුම් මෙච්චරයි ගැනුම් මෙච්චරයි අනේ සිද්ධි සේව ගැන පඩි මෙච්චරයි ඒවා අනේ ඔබ කරන්නේ හඳුනා ගන්න ඕන සටහන් කරන්න ඕන වර්ග කරන්න ඕන සාරාංශ කරන්න ඕන විශ්ලේෂණය කරන්න ඕන ඔය සෙට් එකම අපි ළඟ කරනවා ඊට පස්සේ නිමවුම ගිණුම් වාර්තා මූල්‍ය ප්‍රකාශන ඒවා ඔක්කොම එකතුලා ගිණුම් ප්‍රකාශන හතරක් ඒ හතරේ අපි ඒ වගේ හතරේ කරනවා right ඊළඟට සරලව ඊළඟ ගිණුම් කරන කළමනාකරණ ගිණුම් කරන ක්‍රියාවලිය right කළමනාකරණ ගිණුම් කරන ක්‍රියාවලිය කළමනාකරණ ගිණුම් කරන ක්‍රියාවලිය මොකක්ද ඒක බලන්න අනිවාර්යම මොනවද තියෙනවද යෙදවුම් තියෙනවද ක්‍රියාවලියක් තියෙනවද නිමවුම් මම ඒක අර යෙදවුම් ඒක තියෙනවා ඓතිහාසික තොරතුරු කියන්නේ පරණ එක කියන්නේ පරණ අපේ අතීත ගනුදෙනු සිද්ධි ඊළඟ පුරෝගත තොරතුරු කියන්නේ අනාගතයේදී නිර්වවි කියන තොරතුරු දෙකම විසරකෙන්න ඒක අපි දෙන්නේ අභ්‍යන්තර පාර්ශ්වය අපිට අයියෝන තීරණ ව්‍යාපාරික තීරණ සැලසුම් කිරීම අයවැය සැලසීම පනපොයි සමස්තය කරනවා අපි ඔය සමස්තය නම් සිලබස් එක කරනවා ඊළඟට නිමවුම් තමයි අයවැයලේකට හදන්නේ ගිණුම් කරන අනුපාත පොදු කාර්ය යෝජන පත්‍රිකා ආන්තික පිළිවෙල කරන තොරතුරු ආයෝජන තීරණ ගැනීම තොරතුරු අනේ විදිහට අපි වාර්තා එකක් කරනවා ඔය වාර්තා ටිකම අපි ඔයාලා ඒ වලට ලියන්න කලින් ඔය ටික ඔක්කොම අපි හදනවා right ඔය ටික තමයි සිලබස් එකේ ඔය සෙට් එක තමයි සිලබස් එක ගන්න right උදාහරණයක් විදිහට ආයෝජන තීරණ ගැනීම තොරතුරු අපි හදනවා प्रार्थना आयोजन तीर्थ के पाठमाला प्रार्थना आयोजन तीर्थ के पाठमाला 13 වසරේ අවසන් right අනේ ඉදිකරන්නේ මක්කල වේගම ව්‍යාපාරයේ යන්ත්‍රයක් ගන්නවා යන්ත්‍ර දෙකක් තියෙනවා දැන් දෙකක් ඒ දැන් දෙක මේ මොන යන්ත්‍රයද අපි ගන්න කියලා තීරණය කරනවා අපිට මොන යන්ත්‍රය ගැනීමද වඩා අවශ්‍යයි ඒක අපිට අවශ්‍ය වෙන්නේ මොකේද කලමනාකරණ අවශ්‍යයි right ඒ යන්ත්‍රය ගන්නවද නැද්ද කියලා තීරණය අන්න එහෙනම් අන්න ඒවට කියනවා අපි කලමනාකරණ කියන්නේ right ඊට පස්සේ ඔයාලගේ ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා මේ ටික අතර මොනවද තියෙන වෙනස්කම් කියලා. ඒක බලන්න මේ ටික අතර තියෙන වෙනස්කම් ඒක කියනවා පළවෙනි එක
මූල්‍ය ගිණුම් කරන්නේ ඒකේ තියෙනවා ඓතිහාසික තොරතුරු පමණක් කළා ගන්න අතීත ගනුදෙනු හා සිද්ධි right ඕන වරහන් ලියන අතීත ගනුදෙනු හා සිද්ධි පමණක් මතක කරගන්න. කළමනාකරන ක්‍රියාවලිය ඓතිහාසික හා පුරෝගත තොරතුරු දාගන්න. ඊළඟට දෙවැනි එක බාහිර හා අභ්‍යන්තර පාර්ශවයන්ට තොරතුරු ඉදිරිපත් කරයි. ඒක හරිය එන මූල්‍ය ගිණුම් කරන්නේ ප්‍රතිපල මූල්‍ය ප්‍රකාශන ටික කළමනාකරනට දෙනවා. ගනුදෙනු භවන්ටත් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ණය සපයනාලියට දෙන්න පුළුවන්. ඊළඟට කළමනාකරන ගිණුම් කරන්නේ හැබැයි අභ්‍යන්තර පාර්ශවයන්ට විතරයි. ඒ කියන්නේ ඒවා රහසිගත තොරතුරු ඒවා පිටකටේම දෙන්නේ අභ්‍යන්තරයට විතරයි. ඊළඟට ගිණුම් කරන කාලක්ෂේපයක් සඳහා තොරතුරු ඉදිරිපත් කරන්න. right මූලික ගිණුමේදී තොරතුරු ඉදිරිපත් කරන්නේ ගිණුම් කාලක්ෂේපය. ඒ කියන්නේ ගිණුම් කාලක්ෂේපයක් කියන්නේ එක්ක අවුරුද්දක කාලයක්. ඒ කියන්නේ ජනවාරියෙන් පටන් ගෙන දෙසැම්බර් 20 ඉඳන් එහෙම නැත්නම් 4 අප්‍රේල් 15 පටන් ගෙන මාර්තු 30 ඉඳන් අන්නේ විදිහට ගිණුම් කාලක්ෂේපය තියෙනවා. අන්නේ කාලක්ෂේපයකට වරක් තමයි තොරතුරු ඉදිරිපත්. හැබැයි කළමනාකරන ගිණුම් කරද්දී අවශ්‍ය ඕනෑම අවශ්‍ය අවස්ථාවෙන් තොරතුරු ගන්න පුළුවන්. ඊළඟට මූලික ගිණුම් කරන සංකල්ප නීති රීති සම්ප්‍රදාය ගිණුම් කරන ප්‍රමිත යොදා ගන්න. අපි ඉස්සරහට දාන්න ගිණුම් කරන ප්‍රමිත කතා කරනවා ගිණුම් කරන සංකල්ප කතා කරනවා මේ විදිහට නීති රීති සෙට් එකක් තියෙනවා මේකේ. අනේ ඒ සෙට් එක තමයි මේකෙදි තොරතුරු ඉදිරිපත් කරන්නේ. හැබැයි කළමනාකරන ගිණුම් කරන්නේ ඒවා සංකල්ප ආදාන නීති රීති ආදාන අපට අවශ්‍ය වෙන තොරතුරු අපි කොහොමද ගන්න කළමනාකරන right එතකොට ඒකේ වෙනස තමයි මේක හැදිගන්නේ right එතකොට කියන්නේ තොරතුරු මොනවාද ගන්නේ බාහිර කරන පාර්ශ්ව කවුද සිගිලුම් කාලක්ෂේපය මොකක්ද එසේ ප්‍රමිත සාහිත්‍ය ගන්නවා අපි ප්‍රධාන ශිල්පා right ඔවා කටපාඩම් කරන්න දේවල් නෙමෙයි ගිණුම් කරන්නේ කියන නිර්වචනය ඔයාලට කියවන්න පුළුවන් නම් පොලිටික් ඔයාලට ක්‍රමයෙන් දමනය කරන්න පුළුවන් right ඒ නිසා ඔය එක්සැම්පල් එකක් අහලා තියෙනවා ඒ නිසා ඔයා සාමාන්‍ය දේවල් වල මේක ගැන අවබෝධයක් තියාගන්න. ඊළඟට වාට අවසාන ස්ලයිඩ් එකේ මම කියලා තියෙනවා කියවීම පුරුදු කරනවා. right කියවීම පුරුදු කරනවා. ඒ කියන්නේ කොහොමද දාන හේතුව සාමාන්‍යයෙන් තමයි අපිට අපි කැම්පස් එකේ ඉඳින් සමහරව කියවන්න පුළුවන් නම් සමහරව ඒ ලෙවල් කාලෙන් කියවලා ඉඳ දෙනවා. right එතනදී අපිට තේරුණා ඉස්සර අපිට කියනවා ස්කෝලේ යන කාලේ අපිට ටීචර්ස්ලා කියනවා කියවීම මිනිසා සම්පූර්ණ right ඒවල අපිට ඇත්තටම මොකද තේරුවා ඇත්තටම මොනවා නම් මම නම් ඇත්තටම තේරුවා දන්නේ සමහරවට හරියටම නන්නේ කැම්පස් වලට පස්සේ සමහර කියන්නේ ඉන්දියාවේ පසුබිමක් තියෙනවා right ඔයා ආස්ට්‍රේලියාවේ යාළුවෝ right ඒවා හැම දෙයක්ම බලපාන ඔයාගේ තව අවුරුදු 10යි ඔයාගේ ජීවිතේ දිරණේ right ඒවා අපිට පොඩ අත්දැකීම් right ඒ නිසා අපිට ඇසු විරුද්ධයෙන් අපිට කියවලා තියෙනවා අපි සමාජයේ හොඳට ආශ්‍රය කරලා තියෙනවා අන්න ඒවා අපිට අවුරුදු 25න් පස්සේ අපේ ජීවිතේ ගොඩනගන කාලය එතකොට ඔයාට කියන යාළුවෙක් ඔයාට කියන කවුරුත් නේ වාව පස්සේ ඥානවලවත් ඊට පස්සේ ඔයාට පණ දෙන්න යාළුවක් ඔය කවුරුත් ඔයාට අවුරුදු 25න් පස්සේ ඔයාගේ ජීවිතේ එළඹෙන්නේ يعني මාරම වෙහසකාරී කාල සමයක් නෙමෙයි right ඒ නිසා දැන් ඔයාට තියෙන නිදහසේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ right ඔයාට තියෙන නිදහසේ උපරිම ප්‍රයෝජන ගන්න ඒකට හේතුව තමයි ඔයා දැන් කරන දේවල් හරි නැති ගන්න අත්දැකීම් දැන් ඔයා පොතක් කියවනකන් ඔයා ගන්න සුපි අත්දැකීම් right අන්න ඒවා ඔයාට යොදා ගන්න ඕනේ right ඒවා ගන්න පුළුවන් ඔයාට කැම්පස් එකේ ගන්න පුළුවන් ඔයාට ඔය කාලේ ගන්න right ඒක කියන්නේ ඒක අත්විඳලා තමයි මම කියන්නේ දැන් ඉඳන් කියවන්න right දැන් ඉඳන් කියවන්න right දැන් ඉඳන්ම යාළුවොත් එක්ක ආශ්‍රය කරන්නේ ඒ කට්ටිය තේරුම් ගන්න අවශ්‍ය කරන පොඩි නිකන් ඔබේ යනවට ආවට කියන යාළුවෝ ආශ්‍රය කරනවා ඒක right ඔය යාළුවෝ ආශ්‍රය කරනවා නම් තේරුම් ගන්න මෙයා මෙහෙම කියන්නේ මම කියන්නේ ඔයාලට මේ ආශ්‍රය කරන යාළුවෝ එයා මට උදව්වක් තියනවා නම් මම ආශ්‍රය කරන්න කියන එක නෙමෙයි right මම කියන්නේ එයා මෙහෙම
එයා මෙහෙමයි මම ඇත්ත එක්ක ඉන්න ඕනේ දෙන්න. අන්න ඒ විදිහට නම් කිසි හැම කෙනෙක් ගැනම කිව්වි කියවීමක් තියාගන්න ඕනේ. රයිට් මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි. ඒ කියවීම වලදී මේ වා කරන දේවල්. මම පොත් කියවනවා නම් ඔය සමාජයේ රාෂ්ට්‍රය කරනවා නම් රයිට් හැල්ලා බලනවා තමයි මට අහන්නේ. අන්න ඒක ඔයාලට තව අවුරුදු 4-5ක් විතර ඔය සින් ගන්න. රයිට් ඒ ටික උපරිමයෙන් ගන්න දැන් ඉඳන් පටන් ගන්න. මම අපි සමහරවල්ට කැම්පස් එකට ඇවිල්ලා සමහරට ඕක අපි මේ කියමකට පුරුදු වෙන්නේ නැහැ. මම නම් තමයි පළවෙනි විදිහට තමයි අබයාලගේ මම දැනනවා මේ කියවන්න කරත්තේ මට කියන්න පුරුදු අටවසරේ සාගරිකමස්කරන්නේ රයිට් සිංහල කෙනෙක්ට ඒ නිසා තමයි අබයාලගේ පොත අරගෙන අපිට අන්තිම කියවන්න තියෙන්නේ. රයිට් ඒතකොට අබයාලගේ බලව තුන් පාරකට දැන් කියනවා. සරලව වටේදී මාන දෙයක් තියෙනවා. ඊට පස්සේ තේරෙනවා කියවන්න දෙන්නේ නැති. ඒ නිසා ඒ අබයාලගේ මේ පින්තූර දැකෙද්දි මට මගේ අටවසරට මම කැම්පස් මගේ කාලේ මට බලන්න. රයිට් අනිසා ඒ වගේ චුටි දේවල් තියාගන්න ජීවිතේ. රයිට් ඉගෙන ගන්නවා කියන්නේ ගිලුම් කරන එක කියන්නේ මොකක්ද කියලා දැනගන්න. ඒකම නෙමෙයි ගිලුම් කරන්නේ අභ්‍යාසයක් කරලා. ඒක නෙමෙයි. ඒවා තමයි ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න තියෙන දේවල්. ඒවා කරනකම අර වටේ අතරම බලන්න. ඒවා අත්දැකීම් හරියට ඔයාගේ ජීවිතේ කවදා හරි වාට තනියම ගොඩනගන්න කාලයක් තියෙනවා. මේ කාලේ මේ කියන දේවල් තව මොන කියන දේවල් ඔක්කොම ප්‍රොසෙස් වෙලා ඔයා සිපන් පස්සේ වගේ ජීවිතේ සෙට් වෙනවා. මම දැන් ඉඳන්ම කරනවා. අවුරුදු 5ක් 6ක් 7ක් ඒ හද හරියටම වැඩ කරා. මම 25න් පස්සේ හොඳ ජීවිතයක් ගෙවන්න ඕන. ඊට පස්සේ 25න් එකවා ට්‍රැක් එක කරනවා. ට්‍රැක් එකේ ගියන් පස්සේ වාට අවුරුදු 30 35 සුපිරිම ජීවිතයකට යන්න ඕන. ඒ නිසා ඒ වැඩේ කරන්න රයිට්. ඒ නිසා කියවීම කුරුද්ද දෙක කරගන්න. මම අබයාලු තාම කියලා තමයි කියන සමාන බොහෝ දුරට කියලා කොහොම මම කියන්නේ උනට කියවන්න. අබයාලු කියනවා තව ඔයාලට අදහස් දෙන්න. කියවන්න අදහස් දෙන්න කරන්න. දේවල් කියන්න ඉස්සරහට බලන්න. ඒ නිසා අදට තමයි සිල් දෙනවා සුබ දවසක්.